හොඳයි කවුරුත් ශබ්ද නගා සාදු නාදයක් පවත්වන්න. ආජීව අට්ඨමග සීලය සමාදන් වීමට නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ ආජීව අට්ඨමග සීලය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා තිසරණේන සද්ධින් ආජීව අට්ඨමග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං
समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स माता पितु पट्टानं पुत्रदारस्य संगौ अनाकुलाच कम्मन्ता एतं मङ्गलमुत्तमन्ति श्रद्धा बुद्धि संपन्न कारुणिक पिन्वतुनि बेसोदाනම් වන්නේ මීට තෙමසකට කලින් මිය පරලොව ගිය ඒ පියතුමා සිහිපත් කරලා මූලික වශයෙන් පින්කමේ ආරම්භයක් වශයෙන් ධර්ම දේශනාවක් පවත්වලා එතුමාට පින් අනුමෝදන් කිරීමේ අදහසිනුයි එම මව්පියතුමිය පවුලේ සහෝදර සහෝදරි පිරිස් දරුවන් ඇතුළු පවුලට සම්බන්ධ වී සිටින සියලුම දරු පිරිසත් එක්කාසු කරගෙන අසල්වාසී සියලුම පාර්ශවවල ඥාති සමූහය එක්කාසු වෙලා මේ බලාපොරොත්තු වන්නේ එතුමාට පින් අනුමෝදන් කිරීමේ අදහස. පින්වතුනි සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං කියලා දෙවියන්ට ආරාධනාවක් කළා. පින්වතුනි මනුස්ස ලෝකයේ කරන කුසල් අනුමෝදන් වන්නට දෙවියන් බොහෝම සතුටින් ඉන්නවා. ඒක තමයි සියලුම දේශකයාණන් වහන්සේලා ධර්මයක් දේශනා කරන්නට කලින් ආසපුරා විසිරී සිටින දෙවි දේවතාවුන්ට ආරාධනාවක් කරනවා. ඒ ආරාධනාව නිම වෙනවත් සමගම දෙවි දේවතාවෝ එක්කාසු වෙනවා. මණික් ඔටුනු නමාගෙන ඇඟිලි තුඩු වලින් ආලෝකය විහිදුවමින් අනේ අද දවසේ ධර්මයක් අහන්න අපිට ලැබීම මොනතරම් වාසනාවක්ද කියන හැඟීමෙනුයි දෙවියන් එක්කාසු වන්නේ. ඒ වාගේම අපි මිය පරලොව ගිය පියතුමාටත් ආරාධනා කරමු. කොහේ සිට හෝ පැමිණ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කර
මේ පින් අනුමෝදන් වී ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිර්වාණ සුවය අවබෝධ කරගනිත්වා කියලා. පින්වතුනි, ධර්ම දේශනාව නිවන් දොරටුවක්. ධර්මයේ කටපාඩම් කිරීම නිවන් දොරටුවක්. ධර්මයේ සජ්ජායනා කිරීම නිවන් දොරටුවක්. ඒ වගේම පින්වතුනි, ධර්ම දේශකයාණන් වහන්සේටත් ධර්ම දේශනාව නිවන් දොරටුවක් බවට පත් වෙනවා. මේ සියල්ලක්ම කැටි කරගත්තාම අවසානයේ භාවනාවක් බවට පත් වෙනවා. සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවේ ස්වභාවය, උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ මහා මංගල සූත්‍රයට අයත් මෞපිය උපස්ථානය පිළිබඳ වටිනා ගාථා රත්නයක් තමයි සිහිපත් කළේ. ඒ අනුව අපේ ජීවිතවල මෞපිය දෙදෙනා තමයි පින්වතුනි අපේ මේ නිවසේ තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරපු මුරු දේවතාවරු. අන්නේ මෞපිය දෙපළක් මේ නිවසේ ජීවත් වුණා. දරුවන් ධර්මෝණ පුරාන් එක්ක. නමුත් මීට 3 මාසයකට කලින් ඒ එතුමාගේ ගමනේ උප්පත්තියක් ලැබුවා. ප්‍රතිලැබුවේ තනියම. නමුත් පින්වතුනි, අවසානයේ මිය පරලොව යන අවස්ථාවෙත් යන්නේ තනියම. තමන්ගේ දරුවන් මුණුපුරන් ගෙවල් දොරවල් යාන වාහන සියල්ලක්ම දාලා අවසානයේ අපි ආව වගේම තනියම යනවා. ඕක අපි තේරුම් ගන්න වටින කාරණයක්. මාතා පිතු උපට්ඨානං පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං. බලන්න බුද්ධ දේශනාවේ අපිට මේ දෙන පණිවිඩය කුමක්ද කියන එක. යම් දරු පිරිසක් තමන්ගේ නිවසේ මව්පියන්ට උපස්ථාන කරනවා නම්, ආරක්ෂා කරනවා නම්, පිනට දහමට යොමු කරනවා නම්, ඒ වගේම නිවැරදි කර්මාන්ත කරලා මව්පියන් දරුවන් පෝෂණය කරනවා, දරුවොත් මව්පියන්ව පෝෂණය කරනවා. අන්නේ කාරණේ පින්වතුනි මංගල කාරණයක් හැටියටයි සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහදා වදාළේ. එදාටත් අදටත් පින්වතුනි ගැළපෙන මාතෘකාවක්. මයිතනේ පියතුමා කරන්දගොළ ආනන්ද සේනාසනේ ආශ්‍රයයට ලැබිලා වසර 16ක් පමණ වෙනවා. මමත් මේ ප්‍රදේශයට වැඩම කරලා දැන් වසර 16ක් වෙනවා. මා හිතන්නේ මේ මව්තුමිය ඇතුලේ පවුලේ සියලුම දෙනා දරු පිරිස් ආදී සියලු දෙනාම ඒ වසර 16ම මහා සංඝරත්නයට උපස්ථාන කළා. ඒ පිනම එතුමාට ඇති. එතුමා විටක පිය කෙනෙක් වාගේ, විටක සහෝදරෙක් වාගේ. එතුමාගේ තිබුණේ මහා පුදුම ගතිගුණ නිසා
ඒ දරුවන් දරු මුණුපුරන් ඒ බෑනාවරුන් ආදී සිළු දෙනාමත් ඒ ධර්මයට යොමු කරන ශක්තියක් තිබුණා. තමයි තමන්ගේ ජීවිතේ තමන් මනුස්ස ජීවිතයක් ලැබුවා නම් මේ වාසනාවන්ත මනුස්ස ජීවිතේ. අපි හිස්සතෙන් නොමරී පින්වතුනි අපි මේ එක්තරා ගමනක් යන්නේ. විට වසර 3කට කලින් කරඳුකල ආරණ්‍ය සේනාසනේ චෛත්‍ය රාජයන් වහන්සේ කෙනෙක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. 2016 ආරම්භ කරලා වසරකින් නිමාවටපත් වුණා. මම හිතන්නේ එතුමා පුදුම කැපවීමකින් ඒ වසර පුරාම ඉතා වෙහෙස මහන්සියෙන් ඒ කටයුතු කළා. ඉතා සතුටින් තමයි කරන්නේ. චෛත්‍ය පින්කම දවසේ අපිට සිහිපත් කළා. දැන් මම චෛත්‍යයක් හැදුවා ස්වාමීන් වහන්සේ කියලා. මේ වගේ අවස්ථාවක් කවදාවත් මට ලැබෙන්නේ නැහැ. මායේ පාර සිහිපත් කළා. ඒක තමයි මම කිව්වේ මේ දෙයට උපකාර කරන්න කියලා. තමන්ගේ ශ්‍රමය මං හිතන්නේ අද ඉන්න තරුණයන්ට වඩා පුදුම කැපවීමකින් එතුමා පුදුම මහන්සියක් අරගෙන ඒ කටයුතු කළේ. ඒ නිසා එතුමාට ඒ පිනම ඇති පින්වතුනි. අපි මේ ජීවිත ගමන යන්නට. ඒක නිසා මේවා හොඳ ආදර්ශ තරුණ පිරිස්වලට අපේ ජීවිතේ කොයි මොහොතේ අපි මේ සියල්ල අත්හැරලා යනවද කියලා අපි දන්නේ නැහැ පින්නතුනි. ඒ හොඳම පණිවිඩය ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළා. උන්වහන්සේ නොඑක් සූත්‍ර දේශනාවලින් මේ මෞපියන්ගේ ගුණ පිළිබඳව නොඑක් දේශනාවල දේශනා කළා. උන්වහන්සේ තරම් මෞපිය උපස්ථාන කළ කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා නැහැ පින්නතුනි. සෑම ආත්ම භාවයකදීම අනියත විවරණ ලබා ගත්තා ඉඳලාම ඒ වාගේ නියත විවරණ ලබලත් මෞපිය උපස්ථාන කළක. බ්‍රහ්මාති මාතා පිතරු පුබ්බාචරියාති උච්චරේ ආහුනේයාති පුත්තානං ප්‍රජාය අනුකම්පකා. බලන්න උන්වහන්සේ මෞපිය උපස්ථාන කළ ආකාරය මහා පුදුම හිතෙනවා පින්වතුනි. මේ ගාථාවේ උන්වහන්සේ සිහිපත් කළේ අපේ නිවසේ ඉන්න බ්‍රහ්මයෝ දෙන්න තමයි මෞපිය දෙපළ. මවකගේ කුසේ දරුවෙක් පිළිසිඳගත් මොහොතේ ඒ පියා පුදුම විදියට මේ මව ආරක්ෂා කරනවා. මව පෝෂණය කරනවා. ඒ වගේම දස මාසක ඇවෑමෙන් මේ දරුවා මේ ලෝකෙට බිහි වෙනවා පින්නතුනි. අන්න මව්පිය දෙදෙනා මහා පුදුම සතුටකටපත් වෙනවා. අනේ අපේ වාසනාවන්ත මේ පින් ඇති දරුවා ලෝකෙට බිහි වුණා. දැන් අපි ආරක්ෂා කරගන්නට ඕනේ. අනේ එදා ඉඳලා හඳුන් කැලල් වාගේ මේ දරුවාට පුදුම විදිහේ කැපවීමකින් මේ දරුවා ආරක්ෂා කරනවා. ආරක්ෂා කරලා දුවපැන ඇවිදින තත්ත්වයටපත් වුණාට පස්සෙත් කොයි වෙලෙත් අම්මා පසුපස යනවා. පියතුමා අඩුපාඩු සකස් කරලා දෙනවා. පුදුම වේදනාවක් විඳිනවා මේ දරුවා මේ ලෝකෙට බිහි වෙන අවස්ථාවේ. ඒ සියලුම වේදනාවල් දුරු වෙන්නේ මේ දරුවාගේ මුහුණ දැක්කහම පින්නතුනි. බෞද්ධ මාතාවක්ගේ
ස්වභාවය තමයි දරුවා පිළිසිඳගත් මොහොතේ ඉඳලම මගේ කුසේ සිටින දරුවාට බුදු සරණයි කියලා උදේ හවස කියනවා. අන්න ඒ නිසා තමයි මේ දරුවාගේ අතපය හොඳට වැඩෙන්නේ. මානෙල් පෙති දෙකක් වාගේ net දෙකක් ලැබෙනවා. ඒ මාතාවගේ තියෙන සෙනෙහස නිසා. මේවා අපි තේරුම් කරගන්නට වටිනවා. පියතුමා මහා පුදුම කැපවීමක් කරනවා. මවත් පෝෂණය කරනවා, දරුවත් පෝෂණය කරනවා. කිසිම අඩුවක් තියන්නේ නැහැ. ඔන්න ඔය විදිහට ලෞතර බුදුරජාණන් වහන්සේ මහා පුදුම විදියට පින්නතුනි මෞපිය උපස්ථාන කළා. උන්වහන්සේ තරම් මෞපියන්ගේ ගුණ සිහිපත් කළ කෙනෙක් මේ ලෝකේ නොඑක් ශාස්ත්‍රවරු පහළ වුණා. නමුත් පින්වතුනි කිසිම කෙනෙක් මේ විදියට මෞපියන්ගේ ගුණ සිහිපත් කළේ නැහැ. ඔය අපි තේරුම් කරගන්න වටින කරුණු රාශියක් තියෙනවා පින්වතුනි. ඒක නිසා අපේ මේ ජීවිත ගමන අපි මේ යන්නේ එක්තරා ධර්ම ගමනක්. එතකොට මේ ගාථා රත්නේ පවා සිහිපත් කළේ දරුවෙකුගේ පූර්ව ආචාර්යවරු දෙන්න කවුද? අම්මා තාත්තා දෙන්න. මේ අම්මා තාත්තා දෙන්න තමයි පින්වතුනි මුලින්ම හොඳ නරක කියලා දෙන්නේ. දරුව මේ දේ කන්න, මේ විදියට වාඩි වෙන්න, මේ විදියට මේ කටයුතු කරන්න හැම දෙයක්ම කියලා දෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ නිවසේ මව්පිය දෙදෙනාට බ්‍රහ්ම කියලා සිහිපත් කළ යන්නේ ඒකයි. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරයාති උච්චරේ ආහුනේයාති පුත්තානං පජායනුකම්පකා. තමන්ගේ පූර්වාචාර්යවරු වන මව්පිය දෙදෙනාට බ්‍රහ්මෙක් හැටියට සලකන්න. උන්වහන්සේ දුන්න පණිවිඩය මහා පුදුමයි පින්වතුනි. උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙන්න කලින් අනියත වේවන ලබා දුන්නේ තමන්ගේ මාතාව. හිතන්න පුළුවන්. එක්තරා ආත්ම භාවයකදී අම්මයි පුතයි නැව් නැගලා ගියා. දින 7ක් මේ විදිහට යන අතරතුරේදී මේ නැව මුදුබත් තුනා. මේ දරුවා බැලුවා කෝ මව කියලා. අනේ සියලු දෙනාම මුදට වැටිලා මව හොයනකොට මේ මවත් ලෑලි කෑල්ලක ආධාරයෙන් පාවෙවි ඉන්නවා. මේ දරුවා දැක්ක මේක. බොහොම හොඳ තරුණෙක්. දුවල ගිහිල්ලා වේගෙන් පීනලා ගිහිල්ලා මේ මව කරට අරගත්තා. මව කරට අරගෙන දින 7ක් පීනුවා. පීනලා ගොඩට තිබ්බා. මේ අවස්ථාව දැක්ක එක්තරා බ්‍රහ්ම රාජෙක්. එතුමාත් හොය හිටියා අනාගතේ බුදු වෙන සුදුසු බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් අනාගතේ. මේ සිද්ධිය දැක්කාම මෙතුමා කල්පනා කළා මෙතුමා මහා පුදුම කෙනෙක්. මේ දරුවාගේ හිතට සිතක් පහළ කළා ලෞතර බුදු වීම පිළිබඳව. අර මව ගොඩට තිබ්බාට පසුව මේ මව සිහිපත් කරනවා ගොඩේදී දියේදී මට පිහිට වුණු පුතුණුවනි
ඔබ මතු බුදු වේවා කියලා. අන්නේ අවස්ථාවේ පින්නතුනි මේ දරුවාගේ ඇටලේ මස් නහර දක්වාම මේ මවගෙන් ලැබිච්ච මේ ආශිර්වාදය ගමන් කරන්න පටන් ගත්තා. අනෙතකින් තමයි තමන්ගේ මවතුමියගෙන් ප්‍රථමයෙන් අනියත විවරණ ලැබුණේ. ඉදා ඉඳලා මේ බෝධිසත්ව කුමාරයෝ අදිෂ්ඨානයක් ඇති කරගත්තා. කවදා හෝ මම ලෞතුරා බුදු වන්නෙමි. ඒ විදිහට අදිෂ්ඨානයක් කරගෙන සාරා සංකල්ප ලක්ෂයක් පාරමී පුරා ලෞතුරා බුද්ධ රාජ්‍යයටපත් වුණා. විතෙක් ලෝ පහළ වූ සියලුම අටවිස බුදුරජාණන් වහන්සේලාම පහළවන්නේ කොහෙද පින්නතුනි? ජම්බුද්දීපේ. ඉන්දියාවේ බුද්ධ ගයා ශුද්ධ භූමියේ පමණයි ලෞතුරා බුදු කෙනෙක් පහළවන්නේ. නොඑක් විදිහේ හිතන්න පුළුවන් ඒ ස්ථානයේ පමණද ලෞතුරා බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ කියලා. පින්වතුනි දඹදේව ගියාය දකින්නවා. පිරිසුදු උසස්ම භූමිය තමයි බුද්ධ ගයා ශුද්ධ භූමිය පින්වතුනි. සියලුම අටවිසි බුදුරජාණන් වහන්සේලාම ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත්වන්නේ බුද්ධ ගයා ශුද්ධ භූමියේදී. උන්වහන්සේ බුද්ධ ගයාවට වැඩම කළා. අනේ උන්වහන්සේ උප්පත්තිය ලැබපු අවස්ථාවෙම තමයි මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ හටගන්නේ. යසෝදරා දේවිය කන්තක අස්සය ওই විදියට උන්වහන්සේත් එක්ක එන ඒ බුදු පිරිස ඒ අවස්ථාවේදීම තමයි හටගන්නේ. ඒ නිසා පින්නතුනි ඔන්න ওই විදියට උන්වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා පැදගුණු කරලා උන්වහන්සේ වැඩ ඉන්න සූදානම් වුණා. ඒ අවස්ථාවේදී තමයි වජිරාසනය පහළ වුණේ පින්නතුනි. වජිරාසනය පහළ වුණාට පසුව උන්වහන්සේ වජිරාසනයේ වැඩ හිටියා. වැඩ ඉඳලා උන්වහන්සේ ආරම්භ කළා. උන්වහන්සේට ගුරුවරයෙක් හිටියේ නෑ පින්නතුනි. සාරා සංකල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආපු ඒ මග තිබුණා උන්වහන්සේට. නොඑක් ශාස්ත්‍රූවර ළඟට ගියා. උද්දක රාම පුත්‍ර වැනි. නමුත් මේ හැම දෙයක්ම උන්වහන්සේ අධ්‍යයනය කළා. අධ්‍යයනය කළා සාකච්ඡා කළා. ඇයි මේ සාකච්ඡා කළේ? ඒ අය ගැන මට මොනවාද ලබා ගන්න පුළුවන්? උන්වහන්සේ සියල්ල දැනගෙන ආවේ. නමුත් චාරිත්‍රාක් වශයෙන් සොයලා බැලුවා. ඒ අනුව ඒ තාපසයන් වහන්සේලා ළඟත් ඒ ධානා මට්ටම් දක්වාම භාවනා මාර්ග තිබුණා. නමුත් උන්වහන්සේට අවශ්‍ය වන්නේ එතනින් නැවති ඉදිරියට යන්න. ඊට පස්සේ තාපසවරු කියා හිටියා සිද්ධාර්ථය මෙහි නැවතිලා අපේ ශිෂ්‍යයන්ට උගන්වන්න. මගේ ගමන තව ඉදිරියට යන්න තියෙනවා. ඒ නිසා මා පිටත් වෙන්නට ඕන. ඒ අනුව තමයි උන්වහන්සේ තනියම තමයි මේ උත්සාහය දැරුවේ. එහෙම උත්සාහය දරලා උන්වහන්සේ බුද්ධ ගයා ශුද්ධ භූමියට වැඩම කරලා එසක් පොහොය දවසේ උතුම් වූ සුබ මූර්තියෙන් 3:45 වැනි
ඒ සුබ මූර්තියෙන් ලෞතර බුදු රාජ්‍යයටපත් වුණා. ඒ අවස්ථාවේ පින්නතුනි බුදු රාජ්‍යයටපත් වෙන අවස්ථාවේ උන්වහන්සේට ඥාන සාගරයක් ලැබුණා. සර්වඥතා ඥානය ලැබුණා. ඒ අවස්ථාවේ උන්වහන්සේගේ චාරිත්‍රයක් තියෙනවා. දෙවියන්ගේ ආරාධනාවෙන් පසුව තමයි ප්‍රථම ධර්ම දේශනාව කරන්නේ. ඒ වාගේම දෙවියන් විසින් ආරාධනා කළා ස්වාමීනි ඔබ වහන්සේගේ මේ ධර්මය දේශනා කරන්න කාලය හරි. වහන්සේ වැඩම කළා බරණැස ඉසිපතනාරාමයට. දමදේගිය පින්වතුන් සියසින් මේ ස්ථාන දැකලා ඇති. ඒ අවස්ථාවේදී සම්මුඛ චෛත්‍ය කියලා ප්‍රදේශයක් තියෙනවා. ඒ අවස්ථාවේදී තමයි සම්මුඛ වන්නේ මේ පස්වග මහණුන්. පස්වග මහණුන් සම්මුඛ වෙනවා එතනදී බරණැසට වැඩම කරනවා. වැඩම කරලා තමයි සිංහනාදයක් පවත්වනවා වාගේ මේ පස්වග මහණුන් අරබය වහන්සේගේ බුදු ඇස විවර වන්නේ. ලෞතර බුදු රාජ්‍යයටපත් වෙලා ප්‍රථම ධර්ම දේශනාව පවත්වන්නේ බරණැස ඉසිපතනාරාමයේ. ඒක පින්වතුනි සියලුම බුදුරජාණන් වහන්සේලාගේ චාරිත්‍රයක්. ලෞතර බුදු වෙනවා බුද්ධගයා සුද්ධ භූමියේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වන්නේ බරණැස ඉසිපතනාරාමයේ. මේ ධර්ම දේශනාව තුළින් පස්වග මහණුන්ගෙන් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ උතුම් සෝතාපට්ටි ඵලයටපත් වෙනවා. මේ ධර්මය වහවහ අවබෝධ කරගන්නවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ භාවයටපත් වෙනවා. බලන්න උන්වහන්සේ ඔන්නතරින් තමයි උන්වහන්සේගේ ධර්ම ගමන ආරම්භ කළේ. ඉතින් ආරම්භ වෙලා කාලයගේ ඇවෑමෙන් සරියුත් මුගලන් දෙනම පහළ වෙනවා. ආනන්ද නන්ද රාහුල ආදී කාශ්‍යප ආදී මහරහතන් වහන්සේලා පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. ඒ දේශනාව කටපාඩම් කරගෙන අනිකුත් ස්වාමින් වහන්සේලා වැඩම කරනවා. උන්වහන්සේ මතක් කරන්නේ එක මග දෙනමක් යන්න එපා. ඇයි මේ ධර්ම ප්‍රචාර කටයුතු නිසා පින්නතුනි. බලන්න උන්වහන්සේගේ ප්‍රඥා කෞශල්‍ය මහා පුදුමයි පින්නතුනි. ඒ අනුව තමයි උන්වහන්සේ නොඑක් විදියෙන් මේ ධර්මය දේශනා කළා. ඉන්නේ මහා සංඝ රත්නය පෙළ ගැසුණා. පියපස මව්පස ඥාති දරුවන් දහස් ගණන් පැවිදි වුණා. ඒ අවස්ථාව වෙනකොට ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා මේ උතුම් අවස්ථාව තමන්ගේ පරම්පරාවේ සියලු දෙනාටම අත් වුණා. නිකන් නෙමෙයි පැවිදි වෙනවා. සමහර භික්ෂුන් වහන්සේලා කෙස් බානකොටම රහත් වෙනවා. වහන්සේ සමත විදර්ශනා භාවනාවෙන් ආරම්භ කරන්න ගුරු උපදෙස් දෙනවා. නොඑක් බාධා ඇති වුණා. නමුත් මේ සියලු බාධාවක්ම විදගෙන ඒ ගුරු උපදෙස් අනුව ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය ආදී ඒ ධානය සමාපatti සම්පූර්ණ කරලා විදර්ශනාවට පාදක වෙලා
සුළු කාලයක් තුලදී උතුම් වූ අරිහත්ත්වයෙන් නිවන් අවබෝධ කරගන්නවා. ඒ නිසා පින්තුනි ලෞතර බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච සාරවක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ විදියට තමයි උන්වහන්සේගේ බුද්ධ ගමන ආරම්භ කළේ. පොඩ්ඩක් කල්පනා කරලා බලනකොට මොන තරම් කැපවීම කළාද? තමන් පාරමී පුරණ කාල පරිච්ඡේදයේවල තවන්ගේ ශරීරේ සියලුම කොටස් දන් දෙන්න සිද්ධ වුණා. කවම මොහොතකවත් හිත වෙනස් වුණේ නැහැ. මම මේ සෑම දෙයක් කරන්නේ ලෞතර බුදු බව පතා කියන ප්‍රාර්ථනාව නිසා. ඔය විදියට තමන්ගේ ජීවිතේ සියලුම කැපවීමක්ම කරලා වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වුණා. පත් වෙලා උන්වහන්සේට දැනගන්න ලැබුණා තමන්ගේ මෞපිය උපස්ථානය පිළිබඳව සුදෝවන් මහරජාණන් රෝගී තත්වයෙන් ඉන්න බව දැනගන්න ලැබුණා. වසර 7කට පමණ පසුව තමයි මේ සිදුවීම සිද්ධ වුණේ. ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා. දැන් සුදෝවන් මහරජාණන් මහලුයි මේ අවස්ථාවේ මේ මාලිගාවට වැඩම කළා. වැඩම කරලා ධර්ම දේශනා කළා. අන්න බලන්න මෞපිය උපස්ථානයේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා සුදෝවන් මහරජාණන් දේශනාව අවසානයේ සෝතාපට්ටි ඵලයට පත් වුණා. ඔය විදිහට කාලයක් ගත වුණා. දෙවෙනි වතාවටත් වැඩම කළා. සකෘදාගාමි ඵලයට පත් වුණා. තුන්වෙනි වතාවටත් වැඩම කළා. ඒ අවස්ථාවෙත් අනාගාමි ඵලයට පත් වෙලා උතුම් වූ අරිහත්ත්වයට පත් වෙලා තමන්ගේ ජීවිතයේ අවසාන කෙළවර දක්වා ගමන් කරන්න මාර්ගයේ තමන්ගේ පියතුමාට ලබා දුන්නා. අන්න දරුවෙක්ගේ යුතුයකම කියන එක ඉෂ්ට කළේ අපේ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා දැන් මේ පියතුමාගේ ආවිස පින්වතුනි ගිහි ගෙදරක කෙනෙක් අරිහත්ත්වයට පත් වුණොත් ආවිස තියෙනවා නම් ඒ මොහොතේම පැවිදි වෙන්න ඕන. ආවිස කෙලවර වෙලා නම් එදාම පිරිනිවන් පාන්නට ඕන. බුදු ඇසින් දැක්ක තමන්ගේ පියතුමාගේ ආවිස නිමාවටපත් වෙලා. ඒ මොහොතේම පිරිනිවන් පාවදාලා ඊට පස්සේ රජතුමාට සැලකලා පින්වත් මහරජ චෛත්‍යයක් කරවලා ධාතුන් වහන්සේලා තැන්පත් කරලා වන්දනමාන කරන් සලස්වන්න. මොන්නතරම් මහා කරුණා ගුණයකින් දුන් වහන්සේ මේ තමන්ගේ හැදුන වැඩුණු මාලිගාවට වැඩම කළේ මෞපිය උපස්ථානයක් කරන්න. අද මෞපිය උපස්ථානයේ කියන එක සමහර දරුවන්ට අමතක වෙනවා පින්තුනි. කලුකේ සුදු බවට පත් වෙනකොට මව්පියා වයසට යනකොට උපස්ථාන තියා තමන්ගේ රාජකාරි මිසක් මව්පිය අමතක වෙනවා. සමහර දරුවෝ හොඳින් ආරක්ෂා කරනවා. අනේ අසරණ මව්පියෝ අසරණ වෙච්ච ඒ මොහොතේ වැඩිහිටි නිවාසයකට ගිහිල්ලා බාර තියලා ගෙදර ඉන්නවට වඩා අම්මට තාත්තට හොඳයි මෙතන ගිහිල්ලා බාර දෙනවා. හැඬු කඳුලෙන් මේ මව්පිය වෙතෙන්ට යනවා. ගිහිල්ලා ජීවිතය ගත කරනවා. අවසානයේ එතනින් දැනගන්න ලැබෙනවා අනේ පියතුමා මිය පරලෝ ගියා. මව මිය පරලෝ ගියා කියලා. අන්න ගිහිල්ලා දෙහේ ඉල්ලනවා සමහර දරුවෝ. එතකොට ඒ බාරකාරෝ
කියනවා නෑ මේ ටිකත් අපි කරන්නම් කියලා. මොකටද මේ දේහය ඉල්ලන්නේ? මංගල උත්සවයක් වාගේ මේ අවසන් කටයුතු ලෝකෙට පේන්න කරන්න. ඉන්නගම් සලකන්නේ නෑ. මේ පරලෝ ගියාට පස්සේ තමයි මේ ඔක්කොම කරන්නේ. මේ ලෝකෙට පේන්න පින්නතුනි. අනුලෝතර බුදුරජාණන් වහන්සේ අපිට ඒ පෙන්නපු ආදර්ශය අපි හිතට ගන්නට ඕන පින්නතුනි. අද සමහර සමාජවල අපිට දකින්න ලැබෙන දේවල්, අහන්න ලැබෙන දේවල් මේවා. ඔන්න ඔය විදිහට පින්නතුනි තමන්ගේ මාතාව තමයි මහා මායා මෞතුමිය. බුද්ධ මාතාවගේ කුසේ වෙන දරුවෙක් උප්පත්තියක් ලබන්නේ නැහැ පින්නතුනි. ඒකට හේතුව ඒ දරුවා පිළිසිඳගෙන දසමස කෑවෑමෙන් ලෝකෙට බිහි වෙනවා. ඒ වගේම දින 7කින් ඒ මාතාව මිය පරලොව යනවා. ඒකට හේතුව තමයි බෝධිසත්ව මාතාවක් ගේ කුසේ තව දරුවෙක් පිළිසිඳ ගන්නෙ නැහැ. මොකද හේතුව ඒක මේරු කුසක්, ඒ වාගේම ඒක තමයි බුද්ධ චාරිත්‍රය. ඒ වාගේම තමයි පින්නතුනේ එතන තව විශේෂ සිදුවීමක් සිද්ධ වෙනවා. බාල කුසක බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් පහළවන්නේ නැහැ. පිළිසිඳ ගන්නෙ නැහැ පින්නතුනේ. පින්නතුන් හිතන්න පුළුවන් මේ බාල කුසක් කියන්නේ කුමක්ද? වයසින් බාල වගේම මේ කුස මෝරන්නට ඕන. මොකද බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් දරන්න බෑ හැම මවකට. ඒකට පාරමී පුරාගෙන ආපු මාතාවක් වෙන්නට ඕන. ඔන්න ওই විදියට මහා මායා මෞතුමිය සුදොන් මහ රජාණන් විවාහ කර ගන්නකොට වයස අවුරුදු 54යි. ප්‍රජාපති මාතාවට 53යි. ඔය විදියට තමයි දරුවා කුස පිළිසිඳ අරගෙන අවුරුදු 55න් තමයි බෝධිසත්වයන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ. ඒ වගේම තමයි පින්වතුනි තව සිදුවීමක් සිද්ධ වෙනවා. මේ මවට පේනවා 5 මාසක ඇවෑමෙන් වීදුරුවකින් වාගේ මේ බෝධිසත්වයන් වහන්සේ කුසේ වැඩ ඉන්නවා. පරයන්කෙන් තමයි වැඩ ඉන්නේ. අනිත් දරුවන් වාගේ නෙමෙයි. ඒ වගේම 5 මාසක ඇවෑමෙන් මවගේ දරුවාගේ සම්බන්ධය ඇති වෙනවා. සෑම දෙයක්ම තේරුම් අරගන්නවා. මේවා අපි දැනගත යුතු කරුණු. ඊට පස්ව තමයි දස මාසික ඇවෑමෙන් මේ දරුවා ගේ උප්පත්තිය සිද්ධ වෙනවා. උප්පත්තිය සිද්ධ වෙන්නේ සාමාන්‍ය මවකගේ වගේ නෙමෙයි, කිසිම කැතක් උණක් නැතුව පඩි පෙළකින් බහිනවා වාගේ, රන් ඉනිමගකින් බහිනවා වාගේ තමයි මේ දරුවා වැඩම කරන්නේ. ප්‍රථමයෙන් දෙවියන් විසින් බාර අරගන්නවත් එක්කම රන් දැලක්කින් පය මහ පොළොවට තියනවත් එක්කම තමයි මේ නෙළුම් මාල් පහළවන්නේ. නෙළුම් මාල් පහළ වෙලා අවසානයේ උන්වහන්සේ සිංහනාදයක් කරනවා. මම මේ ලෝකෙට අග්‍ර වෙමි, මම මේ ලෝකෙට අග්‍ර වෙමි, මම ලෞතර බුදු වන්නේ කියන ඒ සිංහනාදය. අන්න බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්ද මේ බෝධිසත්වයන් වහන්සේ කියන්නේ. අන්න ওই විදිහට අපේ බෝධිසත්වයන් වහන්සේගේ පහළවීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ප්‍රජාපති මාතාවට ඔය නන්ද කුමාරයා ලැබෙනවා. නමුත් තමන්ගේ කුසෙන් වඩාපු දරුවා කිරිමව්වරුන්ට බාර දෙනවා.
කිරිමව්වරුන්ට පාර දීලා තමන්ගේ සහෝදරියගේ දරුවා තමයි හදා වඩා ගන්න තමන්ගේ ශරීරේ ලේ කිරි බවට පත් කරලා මොනතරම් කැපවීමක්ද තමන්ගේ සහෝදරයා සහෝදරිය වෙනුවෙන් කරන්න කියන එක අපිට හිතන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි සියලුම බුදුරජාණන් වහන්සේලාගේ ඒ ක්‍රමවේදයේ ඔය විදිහට තමයි සෑම දෙයක් සිද්ධ වෙන්නේ. ඔන්න ඔය විදිහට ඊට පස්සේ අපේ සාරවක සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්නතුනි තමන්ගේ මෞතුමිය මේ පරලොව ගිහිල්ලා දිව්‍ය ලෝකේ මාතු දිව්‍ය පුත්‍රයා වශයෙන් වැඩ ඉන්නවා. ඊට පස්සේ එතුමියටත් මව්පිය උපස්ථානයක් කරන්න ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා දිව්‍ය ලෝකෙට. වැඩම කරලා අභිධර්මයේ දේශනා කරනවා. නිකන් නෙවෙයි යමහා මහා ප්‍රාතිහාරයක් පානවා වැඩම කරන්න ඉස්සෙල්ලා. මොකද්ද මේ යමහා මහා ප්‍රාතිහාරය කියන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිතෝ දාත යන සියලුම කසින සමාපatti සම්පූර්ණ කරලා 14 ආකාරයකින් වශී කරලා අෂ්ට සමාපatti උපදවලා උන්වහන්සේ මේ යමහා මහා ප්‍රාතිහාරය පාන. උන්වහන්සේ යමහා මහා ප්‍රාතිහාරය පාන බව දැනගත්තාම කෝටි ලක්ෂයක් දෙනා එක්කාසු වුණා. මේ ප්‍රාතිහාරය දකින්න. නොඑක් රහතන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ආරාධනා කළා ස්වාමීනි ඔබ වහන්සේ වෙහෙසෙන්න එපා අපි ප්‍රාතිහාරය පාන්න. මහණෙනි උඹලා සියලු දෙනාටම ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් මම ඒ බව දන්නවා. නමුත් අද තියෙන්නේ මට ඒක. ඒ අවස්ථාවේදී උන්වහන්සේ ආසට පැන නැගිලා මුළු ශරීරයෙන්ම ෂඩ්වර්ණ බුදුරැස් මහලාව විහිදෙන පටන් ගත්තා. තවත් බුදුරුවක් මැව්වා. ප්‍රශ්න සාකච්ඡාවක් යනවා. ඒකම පින්වතුනි මුළු ශරීරෙම ජල කඳ ගිනි කඳ නිකුත් වෙන්න පටන් ගත්තා. ඇඟිල්ලක් ගානේ ජල කඳ. ලෝම ගහක් ගානේ ගිනි කඳ. ඔය විදිහට මුළු ශරීරයෙන් ජල කඳ ගිනි කඳ ජල කඳ ගිනි කඳ නිකුත් වෙනවා. පින්වතුනි මේ ජල කඳෙන්වත් ගිනි කඳෙන්වත් කිසිම කෙනෙකුට උපද්‍රවයක් සිද්ධ වෙන්නේ නැහැ. ওই විදිහට යමා මහ ප්‍රාතිහාර්යේ පෑවා ධර්ම දේශනා කළා ධර්ම සාකච්ඡා කළා මේ සියල්ල නිමාවටපත් වෙනවාත් එක්කම අර කෝටි ලක්ෂයක් දෙනා උතුම් වූ අරිහත්වයෙන් නිවන් අවබෝධ කරගත්තා. ඔන්න බලන්න උන්වහන්සේගේ බුදු ඇස කියන්නේ පින්වතුනි ඔන්න ඔය විදිහට තමයි. මහා කරුණා ගුණය. ඊට පස්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා මාස 3ක් අභිධර්මයේ දේශනා කළා මාතු දිව්‍ය පුත්‍ර ඇතුළු ඒ දිව්‍ය පිරිසට. මාතු දිව්‍ය පුත්‍ර ඇතුළු ඒ පිරිසට අභිධර්මයේ දේශනා කළා. මොකද මේ අභිධර්මයේ කියන්නේ? අභිධර්මයේ කියන්නේ පින්වතුනි ගැඹුරු ධර්මය. ගැඹුරු ධර්මයේ කියන්නේ විදර්ශනාව. ඒ විදර්ශනා භාවනාවේ කොටස් තමයි අභිධර්මයේ වශයෙන් ගැඹුරු ධර්මයේ වශයෙන් උන්වහන්සේ දේශනා කළේ. ඒ දේශනාව තුළින් තමයි මාතු දිව්‍ය පුත්‍ර ඇතුළු ඒ පිරිස නිවන් අවබෝධ කරගත්තේ. ඊට පස්සේ උන්වහන්සේ සංකස්සපුරයට වැඩම කරලා රන්නින් මගකින් පිළිගන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩම කළා. ඔන්න ඔය විදියටයි උන්වහන්සේගේ මේ
දහම් ගමන ධර්ම ගමන උන්වහන්සේ අවුරුදු 40ක් පුරා පාත්වවදාලේ. ඔහොම කාලයක් ගත වුණා. දැන් ප්‍රජාපති මාතාවත් බොහොම වයෝවෘද්ධයි. එතුමියත් දසසිල් සමාදන් වෙලාමයි මාලිගාවේ හිටියේ. එතුමියටත් සිතක් පහළ වුණා. මමත් දැන් පැවිදි වෙන්න ඕන. කුමාරිකාව 500ක් එක්කාසු කරගත්තා. යසෝදරාවත් ඒ පිරිසට එක්කාසු වෙලා වැඩම කරා ලෞතර බුදුරජාණන් වහන්සේ සම්මුඛ වන්නට. වැඩම කරලා ආරාධනාවක් කළා, ස්වාමීනි මගේ ශරීරයේ ලේ කිරි කරලා පොවලා මම ඔබ වහන්සේ පෝෂණය කළා. ස්වාමීනි ඔබ වහන්සේ ධර්මයේ නැමැති කිරි දීලා මා පෝෂණය කරන්න. ඒ අවස්ථාවේ ලෞතර බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා මේ ලෝකයේ දිහා. අනාගතයේ භික්ෂුණී ශාසනය පහළ වෙනවා. නමුත් මේ කාලය නොවේ. උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. මොකද කාන්තාවගේ සිතේ ස්වභාවය වෙනස් වෙන සුළුයි. අනාගතයේ පහළ වෙනවා. ඒ නිසා ප්‍රතික්ෂේප කළා. නැවතත් හඬ හඬා මාලිගාවට ගිහිල්ලා නැවතත් ඒ අදිෂ්ඨානය අත්හැරියේ නෑ. එතුමිය දෙවෙනි වතාවටත් ආවා. දෙවෙනි වතාවටත් ඇවිල්ලා ආරාධනා කළා. ඒ අවස්ථාවෙත් ප්‍රතික්ෂේප කළා. නැවතත් මාලිගාවට ගියා. රන් ආභරණ ඒ රාජ වස්තු සියල්ල ඉවත් කරලා කසාවත් පොරව ගත්තා. පාත්‍රධාරීව අද නම් මා කෙසේ හෝ පැවිද්ද ලබා ගන්නවා. රාජකුමාරයෝ කවදත් පයින් ගියේ පින්නතුනි. නමුත් මේ ගව් ගානක් වැඩම කළා. කකුල් පැලිලා ලේ ගලනවා. එදා ඇතුළට ගියේ නැහැ. එලි මහානට වෙලා හඬ හඬ හිටියා. මේ සිද්ධිය දැක්ක ආනන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ එතකොටත් ප්‍රත්‍යක්ෂණ භික්ෂුන් වහන්සේ නම සිහිපත් කළා, මෑණියනි ඇතුළට ගිහින් භාගතුන් වහන්සේට සිහිපත් කරන්න. අනේ ස්වාමීනි පළක් වන්නේ නැහැ. මන් දෙවරක් ආරාධනා කළා, එය ප්‍රතික්ෂේප කළා. හැබැයි අද නම් මං කෙසේ හෝ පැවිද්ද ලබා ගන්නවා. මේ අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ බුද්ධ මාතාව කෙරෙහි මහා පුදුම කනගාටුවක් ඇති වුණා. උන්වහන්සේ උතුම් රහත් වෙච්ච කෙනෙක් නෙමෙයි, ප්‍රත්‍යක්ෂ භික්ෂුවක් නිසා. ඒ අවස්ථාවේ පින්නතුනේ ආනන්ද ස්වාමීන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා සිහිපත් කළා, ස්වාමීනි භාගතුන් වහන්සේ වහන්සේගේ මව්තුමිය එළියට වෙලා ඉන්නව හඬ හඬා පැවිද්ද බලාපොරොත්තු වෙයි. මේ අවස්ථාවේ ලෞතර බුදුරජාණන් වහන්සේ 12 කෝටි වාරයක් උන්වහන්සේ බුදු ඇස විහිදෙනවා. හිමිදිරි පාන්දර 3:45ට මේ අද දවසේ කාටද පිහිට වෙන්න පුළුවන්? අද දවසේ කවුද අරිහත්ත්වය අවබෝධ කරගන්නේ කියන දේ උන්වහන්සේ බුදු ඇසින් දකිනවා. ඒ අවස්ථාවේ උන්වහන්සේ දැනගත්ත මේ කාලය හොඳයි භික්ෂුණී ශාසනය ආරම්භ කරන්න. ආනන්දය එහෙමනම් අනාගතයේ භික්ෂුණී ශාසනය පහළ වෙනවා. එතුමියට අෂ්ටගරු ධර්ම මම දේශනා කරනවා. එය කටපාඩම් කරගෙන කියලා දේශනා කරන්න. අෂ්ටගරු ධර්ම ආරක්ෂා කරගන්න පුළුවන් නම් එතුමියට පැවිද්ද ලැබෙනවා. ඒ මොහොතේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉතා කරුණාවෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ අෂ්ටගරු ධර්මය
කටපාඩම් කරගෙන ගිහිල්ලා මේ ප්‍රජාපති මාතාවට පින්වතුනි දේශනා කළා. එතුමිය ඊටාම පහසුවෙන් මේ සියලුම ශික්ෂා පද ආරක්ෂා කරන බවට පොරොන්දු වෙලා එතුමියට ඊටා පහසු වුණා. අනේ මොහොතේ තමයි උතුම් වූ පැවිද්දල ප්‍රජාපති මාතාවට ලැබුණේ. අනේ එදා තමයි මේ භික්ෂුණී ශාසනය ආරම්භ වුණේ පින්වතුනි. ওই විදිහට වැඩි කාලයක් ගත වුණේ නැහැ. අර 500 දෙනා වහන්සේම අසපුවල් වලට වැඩම කරලා සමත භාවනාවෙන් ආරම්භ කළා. උග්ඝහ නිමිති, පටිභාග නිමිති මතුණා. ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය ආදී සියලුම ධානය සමාපatti සම්පූර්ණ කරලා සෝවාන්, සකෘදාගාමි, අනාගාමී යන අරිහත් ඵල අවබෝධ කරගෙන උතුම් වූ අරිහත්ත්වයෙන් නිවන් අවබෝධ කරගන්න සමත් වුණා. අන්න බලන්න පින්නතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ මෞපිය උපස්ථානය. ඔය විදිහට අපේ මේ ජීවිත ගමනත් පින්නතුනි කොයි මොහොතේ අපිට අත්හරින්න සිද්ධ වෙනවාද කියන්න බෑ. අපි අවබෝධයෙන් හිතට ගන්න ඕන කාරණා. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ විදිහට උපස්ථාන කළා නම් මව්පියන්ට ඇයි අපිට බැරි? අපිටත් පුළුවන් පින්නතුනි. කුඩා කාලේ ඉඳලාම දරුවන්ට හොඳ නරක කියලා දෙන දෙමව්පියන් කියලා දෙන්න. ඇයි මේ දරුවෝ සමාජයේ හොඳ පිරිස් බවට පත් වෙනවා දකින්නට. දැන් අද නොයෙකුත් කටකතා යනවා මේ කාල පරිච්ඡේදය තුල ලංකාව පුරාම ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ලංකාවේ කියලා. නොයෙක් දේශකයන් වහන්සේලා සමහර අය කියනවා, නොයෙක් සාකච්ඡාවල් යනවා. පින්නතුලි හිතන්නවත් පුළුවන් දෙයක්. එහෙනම් මේ ත්‍රිපිටකයේ සියල්ලම වැරදි වෙන්නට ඕන. කවදාවත් පින්නතුනි ලෞතර බුදු කෙනෙක් බුද්ධගයා ශුද්ධ භූමියේදී හැර වෙන කොහෙවත් පහළ වෙන්නේ නැහැ. එන ඇමරිකාව, එංගලන්තය වගේ තැන්වලත් ලෞතර බුදුවරු පහළ වෙන්න පුළුවන්. එහෙම වන්නේ නැහැ පින්නතුනි. ඇයි අපි හොයන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ කොහෙද පහළ වුණේ කියලා? උන්වහන්සේ වජිරාසන රූಢව ලෞතර බුද්ධ රාජ්‍යයට පත් උනේ බුද්ධගයා ශුද්ධ භූමියේ. ඒක සත්‍යයි. උන්වහන්සේට මහා පොළොවෙන් උපකාර වුණේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. ඒ සත්‍යයි. ඒ නිසා අපි උන්වහන්සේගේ උප්පත්තිය ලැබපු තැන නෙමෙයි හොයන්න ඕන පින්නතුනි. ඔය වැරදි අවබෝධ දෙන අය ඒ දීම තුලින් තමනුත් අපාගත වෙලා තවත් අයත් අපායට ගමන් කරන මාර්ගයක් තමයි ඔය පෙන්වන්නේ. පහුගිය දවස්වල අපිටත් ගාක් අය දුරකථනයෙන් මතක් කළා, අනේ ස්වාමීන් වහන්සේ දැන් මේ කාරණය ලංකාව පුරාම නොඑක් විදිහේ මතවාද යනවා. හැකි ඉක්මනින් දේශනාවක් කරන්න මේ ගැන අවබෝධයක් ලබා දෙන්න කියලා. දෙහිට අනිද්දා අපිත් අන්තර්ජාලය ඔස්සේ ඒ දේශනාව කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි බලන්න අපිට මේ මිනිස්සු ඇයි මේ විදිහට මේ හිතන්නේ, මේවා මේ සිහිපත් කරන්නේ කියන එක මහා පුදුමයි. උන්වහන්සේ උප්පත්තිය ලැබපු තැන නෙමෙයි අපි හොයන්න ඕන. උන්වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගය අපි ගමන් කරන්නට ඕන. අන්න එතකොට තමයි උන්වහන්සේගේ ඒ ධර්ම රසය අපිට විඳ ගන්නට පුළුවන්. උන්වහන්සේ සියල්ල සම්පූර්ණ කරලා තමයි ලෞතර බුද්ධ රාජ්‍යයට පත් උනේ බුද්ධගයා ශුද්ධ භූමියේදී. නමුත් උන්වහන්සේගේ මේ උතුම් ධර්මය අවුරුදු 5000ක් පවතිනවා. හැබැයි උන්වහන්සේ දේශනා කළ කවදා හෝ ශ්‍රී ලංකාවේ තමයි උතුම් වූ මේ ධර්මයේ පවතින්නේ කියන එක. ඒක අපි කවුරුත් දන්නවා. ඒ නිසා උන්වහන්සේගේ උප්පත්තිය ලැබපු තැන නෙමෙයි අපි හොයන්න ඕන. උන්වහන්සේ පෙන්වා වදා ධර්ම මාර්ගය අපි ගමන් කරනවා නම් අපටත් හිස් අතින් නොමෙරි අපි බලාපොරොත්තු වන නිර්වාණ සුවය අවබෝධ කරගන්න ශක්තියක් අපිට ලැබෙනවා පිළිතුරු. ඔන්න කාරණා අපි හොඳින් තේරුම් කරගන්න වටිනවා. එක්තරා අවස්ථාවක එක්තරා තාපසයෙක් හිටියා.
මේ තාපසයාට දරුවෝ 6 දෙනෙක් හිටියා පුතුම 6 දෙනෙක් පින්නතුනි. මේ තාපසයාගේ ඒ බිරිඳ මිය පරලෝ ගියා. මෙතුමා තා දුක් විඳලා වෙහෙස මහන්සියෙන් මේ දරුවෝ 6 දෙනා පෝෂණය කරලා වැඩි වියටපත් කරලා සියලුම වස්තුන් ලබා දීලා මේ 6 දෙනාවටම විවාහ ජීවිත වලටපත් කෙරුවා. පත් කරලා පින්නතුනි මෙතුමා දැන් පත් උනාට පස්සේ අර ලේලිවරු කියනවා අපිට මේ වස්තුවත් ඔක්කොම බෙදලා දෙන්න පියතුමනි. වස්තුවත් ඔක්කොම බෙදලා දුන්නා. වස්තුවත් ඔක්කොම බෙදලා දීලා දැන් මෙතුමාට ඉන්න තැනක් නැහැ. පාරේ එහෙම ඇවිදිමින් ජීවත් වෙනවා. ඒ අවස්ථාවේදී එක්තරා ප්‍රජාශාලාවකට ගිහිල්ලා සිහිපත් කරනවා අනේ මට මේ විදියට මං වගේ දරුවෝ 6 දෙනෙක් හිටියා. දැන් මට මේ දරුවෝ සලකන්නේ නැහැ. මම බොහොම අසරණයි කියලා සිහිපත් කළා. මේ දරුවෝ 6 දෙනාම මෙතෙන්ට ඇවිල්ලා හිටියා. තරා ප්‍රඥාවන්ත මිනිසෙක් සිහිපත් කළා. මේ අවස්ථාවේදී මේ බ්‍රාහ්මණයාගේ දරුවෝ මෙතන ඉන්නවාද? මේ දරුවෝ දැන් 6 දෙනාම ඉන්නවා. ගැහෙන්න පටන් අරගෙන මේ හොඳටම බය වෙලා. ඒ අවස්ථාවේදී කියන අනේ පියතුමනි අපේ ජීවිත විනාශ වෙන්න යනවා අපිව බේරගන්න. අන්න අර පියතුමා සිහිපත් කරනවා අනේ මේ දරුවෝ මට හොඳට සලකනවා මේ දරුවන්ට මුකුත් කරන්න එපා. අන්න බලන්න. පිය කෙනෙකුගේ තියෙන සෙනෙහස පිටු. පොඩ්ඩක් අපේ ජීවිත ගැන අපි හිතුවාම මවයි පියයි කියන්නේ මේ නිවසේ බ්‍රහ්මයෝ කියලා මේකයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ හොඳ පාඩම් එදටත් අදටත් පින්නතුනි. ඒ නිසා නිතරම මේ මව්පියන්ගේ වටිනාකම තේරුම් කරගන්න. පූර්වාචාර්යවරු තමයි මව්පිය දෙදෙනා වහන්සේ. මව්පිය දෙදෙනා වහන්සේ නිසායි අපි මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නේ. මොකද අපිට මේ අතපය ලැබුණේ අම්මා තාත්තා නිසා. අපිට මේ වස්තුව දීපල ලැබුණේ අම්මා තාත්තා නිසා. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට මොනතරම් වස්තු සම්භාරයක් තිබුණාද? උන්වහන්සේ ශනිකව සියල්ල අත්හැරියා. තමන්ගේ එකම පුතා අත්හැරලයි නෙක්ඛම් මේ කලේ. ඒ අවස්ථාවෙත් දැනගන්න ලැබුණාම පුත් කුමරෙක් ලැබුණා කියලා උන්වහන්සේ සිහිපත් කළේ රාහුලේ උපන්න බැම්මක් ඇති වුණා. කෙනෙක් විවාහ ජීවිතයටපත් වෙලා දරුවෙක් ලැබුණාට පස්සේ හරිදා වාගේ නෙමෙයි මහා බැම්මක් ඇති වෙනවා පින්නතුනි. ඒ බැම්ම ලියා ගන්න බෑ. වයසට ගිහිල්ලවත් මේ බැම්ම ලියා ගන්න බෑ පින්නතුනි. අන්න ඒක නිසායි උන්වහන්සේ එදා රාත්‍රියේම පිටත් වෙලා ගියා. ඒ අවස්ථාවේදී කියලා සිහිපත් කළා චන්නය අසුසූදානම් කරන්න. ස්වාමීනි මේ මහරෑ චන්නේ අද රැම් පිටත් වෙන්නට ඕන. චන්නට හිතා ගන්නත් බෑ. රජතුමා මේ කාරණේ දැනන නිසා සියලුම රැකවල් දාලා තිබුණා. ඒ අවස්ථාවේ මේ සියලුම දොරවල් ඇරුණ පින්නතුනි. මේ නෙක්ඛම් මේ තියෙන බලවත්කම නිසා. අන්න බලන්න. උන්වහන්සේ එදා සියල්ල අත්හැරලා ගිය නිසා තමයි අපිටත් මේ බුදු ගමන යන්න අද ලැබුණේ. ඒ නිසා මීට 3 මාසයකට කලින් මේ නිවසෙත් ජීවත් වුණා ඒ පියතුමා. තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ බිරිඳ වෙනුවෙන් ඥාති සහෝදර පිරිස් වෙනුවෙන් සියලු යුතුයකම් කළා. තමන්ගේ දරු මුණුපුරන් වෙනුවෙන් සියලු යුතුයකම් කළා. නමුත් එතුමාගේ ආවස නිමාවටපත් වුණා. උප්පත්තියක් ලැබුවොත් පින්නතුනි මේ මරණයත් කරත් විරුද්ධ වාගේ තමන්ගේ පසුපස ගමන් කරනවා. ඔක තමයි ස්වභාවය. ඒ අනුව සුළු කාලයක් අසනීප ගානේ ඉඳලා
එතුමා මිය පරලොව ගියා. ඊට මාස කිහිපයකට කලින් අනුරාධපුරයේ තිබුණා මහා පින්කමක් පින්නතුනි. රුවන්වැලි මහා සෑයේ අටපිරිකර 50000ක් පූජා කරලා අපේ යෝගාශ්‍රමයෙන්ම මේ ගම්වාසී ඔක්කොම එක්කාසු වෙලා මහා පින්කමක් කළා. මෙතුමාත් මේ පින්කමට සහභාගී වුණ ඔය අසනීප වෙන්න මාස මම හිතන්නේ දෙකකට විතර කලින්. ඊටාම සතුටින් ඒ දන්සැලේ කටයුතු හැම දෙයක්ම කළා. කරලා ආවිල්ලා සවස් යාමේ මම හිතන්නේ අටපිරිකර අත ගහලා ආවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ මම මෙච්චර අටපිරිකර ප්‍රමාණයක් මම අද කවදාවත් නැතුව අදත් මටත් ඒකට සහභාගී වෙලා අත ගහන්න ලැබුණා කියලා. ඊටාම සතුටටපත් වුණා එතුමා. අන්න බලන්න පින්නතුනි, ඒ වගේ අවස්ථාවක් අන්තිම මොහොතේ අපිට මතක් වුණොත් අනිවාර්යෙන් අපි ඒකයි ධර්මයේ සඳහන් වන්නේ පින් කළ තැනැත්තා මෙලවත් සතුට වෙලා පරලොවත් සතුට වෙලා අවසානයේ සුගති සම්පත් විදිමින් නිර්වාණ සුවය අවබෝධ කරගන්නවා කියලා. එතුමාටත් අවසාන මොහොතේ මේ ධර්මයේ සීපත් වෙන්නට ඇති. කුරුණෑගල රෝහලේ කීප වතාවක්ම අපි වැඩම කළා. වැඩම කළ අවස්ථාවේදී සමහර අවස්ථාවලදී හොඳට සී කල්පනාවෙන් හිටියා. වෛද්‍යවරුන්ට ඒ හෙඳිවරුන්ට පෙන්නනවා. ඔළුවෙන් පෙන්නනවා මම වැඩම කළ බව. ඒ නර්ස්ලා කියන ස්වාමීන් වහන්සේ වැඩි එක තමයි ඔය කියන්නේ කියලා. ඒ වගේ අවස්ථාවල් තිබුණා. නමුත් පින්නතුනි එතුමාගේ ආවෙස නිමාවටපත් වුණා. සියල්ල අත්හැරලා එතුමා ගියා. ඔක තමයි ස්වභාවය. සාරවක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් ආයු වලදලා පිරිනිවන් පාවදාලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් පැවතෙන මහ රහතන් වහන්සේලා පිරිනිවන් පෑවා. ඒක තමයි ලෝක ස්වභාවය. අපිට මේ සියල්ල අත්හැරලා යන්න සිද්ධ වෙනවා. අවසාන මොහොතේ ඇති වෙන ඒ සිත පිරිසුදු භාවයට පත් කරගන්න තමයි අපි මේ සෑම කුසලයක්ම කරන්න පින්තුනි. ඒක නිසා දැන් මේ පින්වත් පිරිසත් බෝධිසත්ව ගුණෝපේත සීලයක් සමාදන් වුණා. පින්තුනි සීලයක් සමාදන් වන සෑම අවස්ථාවකදීම ගතපුරා වීදී තියෙන ලේ ධාතුව පවා පිරිසුදු භාවයට පත් වෙනවා. අන්නේ අවස්ථාවට ඇති වෙන සිත මහා පුදුමයි. අපිට අවසාන මොහොතේ සීපත් වුණොත් අපි කරගත්ත කුසලයක් දුන්න දානයක් මලප්පහනක් හරි පූජා කරලා පිනක් අනිවාර්යයෙන්ම අපි තවත් වාසනාවන්ත කුසක පිරිසිදු ගැනීමක් සිද්ධ වෙනවා. යාන වාහන ගෙවල් දොරවල් අමුදරුවන් ගැන සීපත් වුණොත් දුර්වලාත්ම පව අපිට ලබන්න වෙනවා පින්නතුනි. දේශයක් ඇති වුණොත් අනිවාර්යෙන් අපාගත වෙනවා. ඕක තමයි ස්වභාවය. ඒ සුළු දේ ආත්ම ගානක් දුක් විඳින සිද්ධ වෙනවා. ප්‍රාණඝාත කුසල් කළොත් අනිවාර්යෙන් පින්නතුනි සුගතියක් නම් වෙන්නේ නැහැ. දුගතිගාමීව තමයි උප්පත්තිය ලබන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේ අපේ මේ ධර්ම කරුණ අපි මේ සෑම දෙයක්ම සිහිපත් කළේ ඒ පියතුමාට නිවන් දොරටුව විවර වේවා කියන පණිවිඩය. එහෙමනම් මේ අවස්ථාවේ කවුරුත් සතුටටපත් වන්නට ඕන. ධර්ම දේශනා කිරීම තුළින් යම් කුසල සම්භාරයක් අත්පත් කරගත්තාද ඒ පියතුමා සාදු කියා මේ සිලුපින් අනුමෝදන් වී සුවසේ නිර්වාණ සෝය අවබෝධ කරගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් නිමාවටපත් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරං රක්칸තු තං සදා එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා
ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ජතු. ධර්ම දේශනාව තුළින් යම් කුසල සම්භාරයක් අත්පත් කරගත්තාද ඒ සියලු කුසල ශක්තිය තුමා සාදුකයා මේ සියලු පින් අනුමෝදන් වී සුවසේ නිර්වාණ සුවය අවබෝධ කරගනිත්වා. එවාගේ නිවසේ සිටිනේ මෞතුමිය ඇතුළු සහෝදර සහෝදරි පිරිස් අසල් වාසී සියලු ඥාති සමූහයත් සාදුකයා මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අපවත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලුම දෙවියෝද බ්‍රහ්මයෝද මේ සියලු පින් අනුමෝදන් වී සුවසේ නිර්වාණ සුවය අවබෝධ කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.